ගෑදර ප්‍රමාන්තයනි කඳු දෙකක් තියෙනවා තාබෝර් සහ කල්වාරි කියලා. තව කඳු ගොඩාක් තියෙනවා. පිදුරුක තලාගල ඔයගේ සම්මනල ඕන තරම් කඳු තියෙනවා. මම කතා කරන්නේ බයිබලයේ තාබෝර් කන්ද සහ කල්වාරි කන්ද කියන කඳු දෙකක් තියෙනවා. ඉතින් මේ ජෙරුසලමේ කන්ද ජෙරුසලමේ තමයි බයිබල් විද්වතුන් කතා කරන විදියට මෝසස් ආබ්‍රහම් සමාවෙන්න ආබ්‍රහම් ඊසාක්ව ඔප්පු කරන්නේ මොරියා දේශයේ. මේ මොරියා කන්ද තමයි ජෙරුසලම කන්ද කියලා කතා කරලා කියන්නේ. එතකොට තාබෝර් කන්ද සහ ගොල්ගොතාවේ කල්වාරි කන්ද තාබෝර් කන්දේදී තමයි ජේසු මහිමාන්විතව අන්‍යරූප විලාස වෙන්නේ. ඒ අන්‍යරූප විලාස වෙන තැන පේදුරුතුමා කියනවා අපි කූඩාරම් තුනක් හදමු. එකක් ඔබ වහන්සේට මෝසස්ට එලියාට ඔබ වහන්සේට කූඩාරම් තුනක් හදලා අපි මෙතන ඉමු කියද්දී ජේසු ඒ කන්දෙන් බැහැලා යනවා. බැහැලා ජේසු එක තැනකදී කල්වාරි කන්ද නගිනවා. දැන් තාබෝර් කන්දේ ඔබ මතක නම් ලුක්මාගේ සුවිශේෂ කතා කරලා කියනවා මෝසස් සහ එලියා කතා කරන්නේ මොකක් ගැනද? කතා කරන්නේ උන්වහන්සේ ජෙරුසලමේදී දරන්නට යන වේදනාව ගැන. ඒ ස්වර්ගීක සාකච්ඡාවක තමයි වේදනාව තියෙන්නේ. මගේ ප්‍රමාන්තයනි ඔබගේ මගේ ජීවිතයේ දුක වේදනාව කියන තැනදී දුක වේදනාව කියන තැනදී මේක ඔබ මම අවබෝධ කරගන්න මොන මාතෘකාවක්. ගොඩාක් වෙලාවට මගේ ප්‍රමාන්තයනි වේදනාව කියන එක දුක කියන එක ගොඩාක් ඍණාත්මක දෙයක් අපි හැමෝටම. එතනදී ඔබ දකින්න පුරාණ කිවිසුම අද පළවෙනි කියවම ගත්තාම පොරොන්දු ගැන ආශිර්වාද ගැන කතා කරද්දී පුරාණ කිවිසුමේ අයාලා විශ්වාස කරේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කියන තැනදී ප්‍රධාන කාරණා තුනක්. උන්වහන්සේගේ ආශිර්වාද ලත් කෙනා දීර්ඝ ආයුෂ ලබන්නට ඕනේ. නිරෝගී ඒ වගේම ධනවත් කෙනෙක් වෙන්නට ඕනේ. ඒ වගේම මොකද වෙන්න ඕනේ? යාට දරු පරම්පරාවක් ඉන්නට ඕනේ. ඒ තමයි ආශිර්වාදයේ ලකුණක් උනේ. දැන් මේක මගේ ප්‍රමාන්තෙනි මේක පුරාණ කිවිසුමේ ඔබ අයිති කර ගන්න ඕන දේ මොකක්ද? ඉගෙන ගත්තී දැන් මේ සංකල්පය දුක් විඳින දාසයා සෆරින් සර්වන්ට් කියන කෙනාව බයිබලයේ එයාලට තේරුන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ දැනගෙන ඉන්න සෆරින් සර්වන්ට් කෙනෙක් බයිබලයේ ඉන්නවා කියලා. දුක් විඳින දාසයෙක් ගැන යෙසායා 51 52 53 කතා කරනවා. දැන් එයාලා විශ්වාස කරන්න බැරි වුණා ඒ තමයි මෙසියස් කියලා. මෙසියස් කියන්නේ එයාලගේ ගැලුම්කාරයා දෙවියන් වහන්සේ ගලව ගන්න ආව කෙනා ගලවපු ගැලුම්කාරයා මෙසියස් කියන්නේ මෙසායා කියන anointed one. ඉතින් ඒ anointed one ඒ ආලේපිත තැනැත්තා දුක් විඳින දාසයා වුණායි කියන හිතා ගන්න බැරි වුණා. දැන් මෙතනදී ජේසු මේ ලෝකෙට ඇවිල්ලා ඔබ මාගේ ප්‍රියාදර පුතා ඔබ ගැන මම ප්‍රසන්නයි කියන තැනදී ජේසු දරාගත්තේ මගේ ප්‍රමාන්තෙනි ප්‍රසන්නයි කියන වචනයත් එක්ක උන්වහන්සේව සතුටු කරන මේ ලෝකයේ ස්වාමීන් වහන්සේට එහෙයි කියලා ලෝකයේ ප්‍රතික්ෂේප වෙන කුරුසය දරන ගමන. ඒකයි යාළුවාට ජේසු තේරුන්නේ නැත්තේ දුක් විඳින දාසයා කොහොමද දෙවියන්ගේ පුතා වෙන්නේ? මේ සංකල්පයත් එක්ක උන්වහන්සේ වේදනාව ගැන වෙනම පැතිකඩක් දිගාරිනවා. පුරාණ කිවිසුමේ අපි දකිනවා ජෝබ්ගේ චරිතය. ජෝබ් ඇවිල්ලා අන්තිම සාධාරණ මිනිස්සෙක්. ඒ සාධාරණ මිනිස්සයා අසීමිත විදියට දුක් විඳිනවා. එයාගේ හැමදේම නැති වෙනවා. මේ ඇවිල්ලා innocent suffering. එයාලා විශ්වාස කරේ අහිංසක මිනිස්සයා දුක් විඳින්න බෑ. දෙවෙනස්ගේ දඬුවමක් වේදනාව කියන. දැන් මේ සංකල්පය වෙනස් වෙනා ජෝබ් පොතේ. ඒ උන්වහන්සේගේ කැමැත්ත කරපු ජෝබ්ගේ ජීවිතයට අසීමාන්තික ලෙස වේදනාව වෙනවා. හැබැයි මතක තියාගන්න ජෝබ් පොතේ අන්තිම පරිච්ඡේදයේ ජෝබ්ට ස්වාමීන් වහන්සේ ඒ හැම දෙයක් මහත් ගුණයක් දෙනවා. ඒකයි මම පටන් ගද්දි කතා කරේ තාබෝර් කන්ද සහ කල්වාරි කන්ද. තාබෝර් කියන්නේ මහිමය. කල්වාරි කියන්නේ වේදනාව. වේදනාවයි මහිමයයි එකට සම්බන්ධ වෙන්නම වෙනවා. එකට සම්බන්ධ වෙන්නම වෙනවා. මගේ ප්‍රමාන්තයනි මේකට ගන්න පුළුවන් උත්තම උදාහරණය ප්‍රසව වේදනාව. ප්‍රසව වේදනාව කියන තැනදී අම්මා කෙනෙක් මුල් වතාවට අම්මා කෙනෙක් වෙන්න යන දරුවෙක් එයාගේ ජීවිතේ
ඒ තැනට වේදනාව කියන එක දැනගෙන යන්නේ. හැබැයි ඒ වේදනාවේ අග තියෙන්නේ දරුවා කියන එක. ඒ වේදනාවේ ප්‍රතිඵලයක් නෝ. ඒ වේදනාව සම්බන්ධයි මහා දයාබර ආදරයකට මහිමයකට. එතකොට ජීවිතය මතක තියාගන්න. ඔබගේ ජීවිතය ඔබ විඳවනවා නම් ජේසුගේ පොරොන්දුවක් නැතිව. ඔබගේ ජීවිතය ඔබ විඳවන්නේ ජේසුගේ පොරොන්දුවෙන් පිට නම්. ඒ කියන්නේ ඔබ ජේසුගේ ට්‍රැක් එකේ නෙමෙයි ඔබ ඉන්නේ. ඔබට ඕනේ ට්‍රැක් එකේ ඔබ ඉන්නේ. ඔබ එතන විඳවනවා නම් ඒක කාලකන්ණි විඳවෙන්න. එතන කාලකන්නිකමක් තියෙන. ජුදාස් ගිහලා එල්ලලා මැරුණේ ඒ කාලකන්නිකමේ හිණිපෙත්තේදී. හැබැයි ජේසුගේ ට්‍රැක් එකේ ඉන්නවා නම් ජේසුගේ ට්‍රැක් එකේ ඉන්නවා නම් ඔබට කන්න වෙන කට්ටක් තියෙනවා. ඒ ට්‍රැක් එකේ යද්දී ඒ ට්‍රැක් එක ඇතුලේ ඔබට දරන්න වෙන කුරුසයක් තියෙනවා. ඒ කුරුසය හැමතිස්සෙම පොරොන්දුවක් එක්ක යෑඳිලා තියෙනවා. මේක හැමෝටම තේරෙන්නේ නැහැ මගේ ප්‍රේමවන්තයනි. හැමෝටම වැටහෙන්නේ නැහැ. ඒක අද සුවිශේෂ ආරම්භයේදී කතා කරලා කියන්නේ. මක්තමගේ 10 වෙනි පරිච්ඡේදය. ඒ කියන්නේ මේ සිද්ධිය ගන්න පොසත් තරුණයා ජේසු ගාවට ඇවිල්ලා කියනවා දේව රාජ්‍ය ලබා ගන්න මම මොකද්ද කරන්න ඕනේ කියලා අහද්දී ජේසුස් කියනවා හැමදේම දසපන තිෂ්ඨ කරන්න. ඊට පස්සේ මොකද කරන්නේ? අවසානයේ කියනවා ඔබට ඒ කඩුවක් තියෙනවා. හැමදේම විකුණලා මානු එන්න. ඒ තරුණයා ගොඩක් සල්ලි තිබිච්ච පොසත් කෙනෙක් නිසා හැමදේම දාලා ජේසුස්ට කියන්න බැරි වුණා. ජේසුත් එක්ක ආවනම් ජේසුත් එක්ක යන තව කෙනෙක් ඉදී. ජේසුත් එක්ක ආවනම් අද ඒ තරුණයාව පර්සිකියුට් කරලා ප්‍රාණ පරිත්‍යාගී කෙනෙක් වෙලා ජේසුත් එක්ක හිටියා නම් එහෙම වෙන්න තිබුණා. හැබැයි යා සාමාන්‍ය හොඳ ලස්සනට ජීවිතය ගත කරලා විවාහයක් කරගෙන දරු මල්ලෝ හදාගෙන වයසට ගිහිල්ලා මැරෙන්නේ නැති. හරියට මැරුණා. හැබැයි ජේසු වෙනුවෙන් දුක් විඳින ලෑස්ති වුණේ නැහැ. ඒක අද සුවිශේෂ කතා කරලා කියන්නේ. වචන ගන්න. ජේසුස් වහන්සේ සහ ශ්‍රාවකයෝ ජෙරුසලමට යන මාර්ගයේ යමින් සිටිය. මගේ ප්‍රේමවන්තයනි. ඔබ දැනගන්න ඕනේ බයිබලයේ හරියට තේරුම් ගන්න. අපි කියනවා බයිබලයේ සිනොප්ටික්ස් සහ ජෝන් ගොස්පල්. සිනොප්ටික්ස් කියලා සමදර්ශක සුවිශේෂ. සමදර්ශක සුවිශේෂ ලූක් මාර්ක් මතෙව්. ජෝන් ජුවම්තුමා වෙනම කතා කරන්නේ සමදර්ශක සුවිශේෂවල මාතෘකාව එක විදියට යන්නේ. මාතුමා තමයි ප්‍රධාන වෙන්නේ. එතන අනිත්‍යයට සුවිශේෂලියන් මාතුමා තමයි මුල්ම සුවිශේෂලියන්. සමදර්ශක සුවිශේෂවල මගේ ප්‍රේමවන්තයනි නාසරත් වලින් පටන් ගන්න ජේසුගේ ජර්නි එක ජෙරුසලමෙන් අවසාන වෙන්නේ. ඒක තනි ගමනක් විදියට ලියවෙන්නේ. ජෝම්තුමාගේ තමයි ජේසු නිතර ජෙරුසලමට යන්නේ. හැබැයි සමදර්ශක සුවිශේෂ ඒක කෙලින් ගමනක්. ජෙරුසලමේ උනාසේ මැරෙනවා. ඒක අද වචනේ කියවද්දී ඔබට හරියට තේරෙන්නේ මොකද්ද? ජේසුස් වහන්සේ සහ ශ්‍රාවකයෝ ජෙරුසලමට යන මාර්ගයෙහි යමින් සිටියහ. ඒ කියන්නේ මොකක්ද? මරණයට යන පාරේ යන්නේ. ජේසු මැරෙන්න යන පාරට යන්නේ. මගේ ප්‍රේමවන්තයනි ඒ පාරේදී බලන්න වෙන්නේ. ජේසුස් වහන්සේ විස්මිතව සිටි ශ්‍රාවකයන්ට පෙරටුව වැඩියසේක. පසුපස්සේ ගිය සෙනඟ බීත වී සිටිය. ජේසුස් වහන්සේ අපි හැමෝම කියමු. ජේසුස් වහන්සේ යලිත් 12 දෙනා කැඳවා. 12 දෙනා කැඳවා. හොඳට වචනය මතක තියාගන්න. විස්මිත බීත වෙච්ච බය වෙච්ච සෙනඟ ගොඩාක් යනවා. පෞද්ගලිකව ජේසුස් 12 දෙනාව වෙන් කරලා කතා කරන්නේ. ශ්‍රාවකත්වයක්. පස්සෙන් යන හැමෝම ශ්‍රාවකයෝ නෙමෙයි. තේරුණාද කියන්නේ? පූජාව අහන ඔක්කොමලා ශ්‍රාවකයෝ නෙමෙයි. ශ්‍රාවකත්වය වෙනම තැන. බෞතිස්මයේ ඔබවම කැඳවන්නේ එතනට. හැබැයි කැඳවන පිළිතුරු දෙන්න කී දෙනාද? උනාසේ ශ්‍රාවකයන් වෙන. උනාසේගේ වචනේ අහලා පිළිපදින්න එකඟ වෙන අය 12 දෙනාව වෙනම කැඳවන්න. කැඳවලා යාළට කතා කළා කියනවා මොකක්ද? මේක වෙනම ඉගෙනවීමක්. පසුපස්සේ සෙනඟ කැඳ වතමන් වහන්සේට සිදුවන්න දේ කියන්නට පටන්ගෙන බලන්න අපි ජෙරුසලමට යම්ම මනුෂ්‍ය පුත්‍රයාණන් නායක පූජකවරුන්ටත් විනයධරයන්ටත් පාවා දෙනු ලබති. ඔහු එතුමාණන් මරණයට යොමු කොට විජාතීන්ට පාවා දෙන්නෝය. ඔහු එතුමන් නින්දා කොට කෙලගසා කසවලින් තලා මරණයට පත් කරන්නෝය. දෙදිනකට පසු එතුමාන උත්තාන වනසේකයි දෙදිනකට පසු උන්වහන්සේ උත්තාන වනසේකයි වදාළසේක. බලන්න උන්වහන්සේ වචන කතා කරලා කියනවා මම ආවේ මැරෙන්න. මම ආවේ මැරෙන්න. මේක දිරවන්නේ නැහැ. මේක හැමෝටම තේරෙන්නේ නැහැ.
ඒක අපි දන්නේ මතෙව් තුමාගේ 16 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තිය. මතෙව් 16:21 ජේසු සෙසරියා පිලිප්පි හරහා ගියයින් පස්සේ එයා අහනවා උන්වහන්සේ අහනවා ගෝලයන්ගෙන් මිනිස්සු මං ගැන මොනවද කියන්නේ? ඊට පස්සේ පේතුරු මතෙව් 16:16 කතා කරලා කියනවා ඔබ ක්‍රිස්තුවරයාණෝ ඔබගේ ගැලුම් කරුවාණෝ කියලා කියනවා. මතෙව් 16:21 ජේසු මොකද කතා කරලා කියන්නේ? එවක් පටන් ජේසුස් වහන්සේ තරම් ජෙරුසලම් වැඩම කර ප්‍රජා මූලිකයන් නායක පූජකයන් විනය දරයන්ද බොහෝ දුක් ගෙන්ද බොහෝ දුක් විඳින විඳින්නටත් මරණ ලබන්නට තුන්වනදා උත්ථාන කර ලබන්නට යන බව සිය ශ්‍රාවකයන්ට දන්වන පටන් ගත්සේක. එවිට පේදුරු උන්වහන්සේට පැත්තකට කැඳවා තරමට කරන්නට පටන්ගෙන ස්වාමිනේ දුරින්ම දුරු වේවා එවන්නක් අපට කවදාවත් සිදු නොවේවා කීවායි. මගේ ප්‍රේමාන්තේ ඒක දිරවන්නේ නැහැ. ඒ මිනිස් එක් පේදුරුලාට තේරෙන්නේ නැහැ. ඔබට මට තේරෙන්නේ නැහැ වගේ. ඇයි දුක් විඳින්නේ? ඇයි අරගල කරන්නේ? ඇයි මැරෙන්නේ? ඇයි දුක් එහෙම තැනක ඔබ මම ඔබගේ මගේ ජීවිතය ඒ වේදනාව කියන මාතෘකාව ජේසුට ලං වෙද්දිමයි ඔබට දැනගන්න පුළුවන් වෙන්නේ. දුක් නොවින්ද එක ගෝලයක්වත් නැහැ. එක ශුද්ධවන්තයෙක්වත් නැහැ. හැම ශුද්ධවන්තයෙක්ම දුක් විඳිනවා. මගේ ප්‍රබන්තනේ මේ suffering is a calling. දුක් විඳින්න ඔබට කැඳවීමක් තියෙන හැමෝටම නෑ ඒක. ඒක ජේසුව කිටි අයිති කරගත්තාම ජේසුගේ ආදරයේ ඇතුළට ගියාම මුළු ජීවිතය අමතක කරලා උන්වහන්සේට කැමැත්ත දෙන තැනකට බාවහම ශුද්ධාත්මයන්ෝ දේව ප්‍රේමයෙන් ඔබගේ හදවත පිරෙව්වහම මාංශය මරලා ආත්මයට ඉඩ දෙන උනහම ඔබ මම යා යුතු ගමනක් උන්වහන්සේ සැලැස්ති කරනවා. මගේ ප්‍රේමාන්තයනි ඒ නිසා අද උන්වහන්සේ කතා කරලා කියන්නේ ඒකයි ඒ වේදනාව ගැන. ඔබ ගිහිල්ලා ඇදගෙන නාන්න ඕනේ නැහැ. ඉල්ලගෙන කන්න ඕනේ නැහැ. තේරුණාද කියන්නේ? එහෙම එකක් නෙමෙයි මේ කතා කරන්නේ. ජේසු ගිහිල්ලා මාව මරන්න කියලා දුන්නේ නැහැ. ජේසු මැරෙන මොහොත වෙනකන් ජේසු පරිස්සම් වුණා. නිසා ඔබ පරිස්සම් වෙන්න. වසංගතය භයානකයි. ඔබ පරිස්සම් වෙන්න. පරිස්සම් වෙන්න පුළුවන් ප්‍රමාණයට පරිස්සම් වෙන්න. හැබැයි ඊට වඩා පරිස්සම් වෙන්න බෑ. ඔබට ප්‍රමාණයකට තමයි පරිස්සම් වෙන්න පුළුවන්. ඊට වඩා කොහොමද පරිස්සම් වෙන්නේ? මම දන්න කෙනෙක් ඉන්නවා. වාහනට නගිද්දි කකුල් වලටත් ස්ප්‍රේ කරලා නගින. තේරුණා? නග්ග ගන්න අයවත් ස්ප්‍රේ කරලා හරි හොඳයි. කොහේ හැදුණා කොරෝනා. මගේ ප්‍රේමවන්තයනි විස බීජයේ ස්වභාවය වායුගෝලයේ යාබවන් කියලා කියද්දි කොහොමද අපි කරන්නේ? ඒක චූටි මේ ටයිනි පොඩි මේකයි යන්න ඕන. ආසාදන වෙනවා. මගේ ආදර ප්‍රේමවන්තයනි ජීවිතේ හිතන්න කාලයක් ඇවිල්ලා. ජීවිතේ මෙනෙහි කරන්න. ඔබගේ මගේ ජීවිතේ ඔබ දවසින් දවස සුඛිත මුදිත කරගන්න, කම්ෆර්ට් කරගන්න, පරිස්සම් කරගන්න. ඒ කියන්නේ ඔබගේ ජීවිතේ ඔබ වැචබෙන්න, සේවය කරන්න නෙවෙයි සේවය ලබන්න ඔබ ඉන්න තැනක ඉන්නකොට වේදනාව කියන එක කාලකන්ණි මාතෘකාවක්. අපි පුළුවන් තරම් බලන්නේ පහසු පාරේ යන්න, පටු මාවතේ, පළල් මාවතේ යන්න. පටු මාවත හැමෝටම අහු වෙන්නේ නැහැ. ඒ කියන්නේ බොහෝ දෙනා හොයාගන්නේ බොහෝ දෙනාට පටු පාර හම්බ වෙන්නේ නැහැ. පළල් පාර හෝල්සේල් එකේ පේනවා. ඔබට කෙටි ක්‍රම තියෙන ඕන තරම්. ඒ කෙටි ක්‍රම ෂෝට් කට්ස් වලින් තමයි අපි වැඩ කරගන්නේ. හැබැයි උන්වහන්සේ හම්බ වෙන්නේ පටු මාවතේ. පටු දොරටුවේ. අමාරුයි. ඒක රිංගලා අස්සෙන් තුවාල කරගෙන හාරගෙන හූරගෙන යන්න වෙන තැන. මගේ ප්‍රේමවන්තනි මේක මම දේශනා කරාට මට තේරෙන්නේ නැහැ. මම ආත්මයන්ව මට කියන දේ මම ඔබට කියන්නේ. මමත් එතන ඒ තැනදී මටත් ඔබටත් අපිට ඉගෙන ගන්න දෙයක් තියෙයි. හැබැයි අවබෝධයෙන් යමු. ඒකයි අද මෙච්චර ගෝලියෝට කතා කරලා මගේ ප්‍රේමවන්තනි මෙච්චර වෙනම කතා කර ඉදී ළඟ වගන්තිය මොකද්ද වෙන්නේ? එහෙත් උන්වහන්සේ සෙබදිගේ පුත් ජාකොබ්ද ජොහන්ද ජේසුස් වහන්සේ වෙත આવුත් ගුරු දේවයනි
අප ඉල්ලන දේ ඔබ අපට ඉටු කර දෙනසේක් නම් අපි කැමැත්තම කියලා. දැන් අච්චර දෙන්න ඇවිල්ලා. ඒතර සෙබදී කියද්දි සාමාන්‍ය ටික සල්ලි තියෙන මිනිස්සෙක් ඉතින් සේවකයෝ හිටියානේ. සෙබදී සහ ජුවාම් ජාකොබ් කැඳවෙන වෙලාවේ සෙබදී සහ සේවකයෝ හිටියා. ඒ කියන්නේ ආ පොඩ්ඩක් නායකයෙක් වගේ ඉන්නට ඇති. ඉතින් එතන පොඩි ඉන්ෆ්ලුවෙන්ෂල් කැරක්ටර් එකක්. ඉතින් එහෙමත් එක්ක වෙන්න ඇති ජුවාම් ජාකොබ් ඒ වගේම පොඩක් ඉතින් ප්‍රසිද්ධයි. ඒ වගේ ෂෝක් නිකන් ප්‍රොමිසිං කැරක්ටර්ස් ජේසුස් ගාවට ඇවිල්ලා අහනවා. ඒ කියන්නේ ඔබගේ දකුණු පැත්තේ සහ වම් පැත්තේ අසුන් ගන්න මට අවස්ථාව දෙන්න. මගේ ප්‍රේමාන්තිනේ තේරෙන්නේ වම් පැත්තේ දකුණු පැත්තේ අසුන් ගන්න කවුද කියන එක මොකද්ද මේ සිංහාසනය මොකද්ද මේ රාජක සිංහාසනය යාලා බලාපොරොත්තු වෙන්නේ රෝම අධිරාජ්‍යය යටත් කරලා සුන්නත් දූලි කරලා ජේසු රාජාති රජතුන් විදිහට දේවාති දෙවිඳුන්ට විදිහට දාවිත් වගේ මුළු ලෝකෙම එක්සේසත් කරන මහා අධිපති ප්‍රෞಢ ඒ සිංහාසනේ දෙපැත්තේ ඉන්න යාළගේ ආසාව. සමහර වෙලාවට ජේසුත් එක්ක යන අපි ජේසු අදහන අපි ජීවිතේ තාම ඉන්නේ වෙනම තැනක. තාම අපිට ඕනේ මේ ලෝකයේ සුඛිත මුදිත කරගන්න. මේ ලෝකේ තනක් පොසිෂන් එකක් මේ ලෝකේ දෙයක් මේ ලෝකේ තත්වයක් තානාන්තරයක් පට්ටමක් ලාඩමක් තේරුණාද කියන නිලයක් තලයක් බලයක් මේ ලෝකේ තනක් මේ ලෝකේ තාම අපි ඇලිලා ඉන්නේ. ජේසු එහෙමයි කියලා ඔබ අහක් කරන්නේ නැහැ. ජේසු එහෙමයි කියලා ජේසුත් එක්කනේ. ඒක තමයි ලස්සන. ජේසුත් එක්ක ඉඳගෙන අනාගන්න එකත් උන්වහන්සේ අනාගෙන වනාගන්න එකත් නාස්ති කරගෙන චොර කරගන්න එකත් උන්වහන්සේ ලස්සනට හදනවා. වැදගත් වෙන්නේ ජේසුත් එක්ක ඉන්න එක. ජේසුගෙන් අහක් වෙලා ගියොත් ඉවරයි. ඒ නිසා ජේසු ගාව ඉන්න ඔබගේ හැම සිතුවිල්ලක්ම උන්වහන්සේ වෙනස් කරයි. ඔබ හැම දෙයක්ම ආත්මාර්ථකාමී දුර්වල දුප්පල අසික්කිත ජරා ගති ඔක්කොමත් එක්ක උන්වහන්සේට ඇලිලා ඉන්න. ඒකයි ගෝලයන්ගේ රහස. කවුරුත් කැඩිලා ගියේ නෑ. හැල හිටියා. ජේසු කතා කළා කියනවා. මොකද කතා කළා කියන්නේ? මම ඔබට කුමක් කර දෙනවාට ඔබ කැමැතිද උන්වහන්සේ වුන්ගේ නැසුස් එක. ඔබගේ තේජශ්‍රීයේදී අපෙන් එක්කෙනෙකුට ඔබගේ දකුණු පසද එක්කෙනෙකුට වම් පසද හිඳ ගන්නට වර දුන්න බැනවයි උන්වහන්සේට කිය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් ඒ ජේසුස් වහන්සේ ඔබ ඉල්ලන්නේ කුමක්දයි ඔබම නොදන්නෝය. මා බොන අපි හැමෝම කියමු. මා බොන දුක් වේදනාව නැමැති කුසලානෙන් බොන්නට මා ලබන බෞතිස්ම ස්ථාපනය ලබන්නට ඔබට හැකිදැයි ඔවුන්ගේ නැසුස් එක. සිංහාසනය වේදනාවත් එක්කයි ලැබෙන්නේ. There is no pain no gain. ප්‍රසව වේදනාවෙන් ලබන දෙයක්. එතකොට අපි හැමෝටම ඕනේ වේදනාව බයිපාස් කරලා මහිමය විතරයි. යකාබෝගේ එතනට මහිමය ඒ ප්‍රසිද්ධිය ඒ දේ විතරයි. එතන මොකක්ද ඕනේ? ඔබට ඕනේ ඔබව උලුප්ප ගන්න. මගේ ආදර ප්‍රේමාන්තයනි මෙතන ඔබ මම අයිති කරගන්න ඕනේ. ජේසුස් කතා කරලා කියනවා දකුණු පැත්තේ වම් පැත්තේ ඉඳ ගන්න එක මගේ දෙයක් නෙමෙයි. ඒක තාත්තා දන්න දෙයක්. හැබැයි ඔබ මගේ වේදනාව ඔබ මගේ කුසලානෙන් බොනවා. ඔබ මගේ බෞතිස්මය ඔබ ලබනවා. Exactly. ඔබ ක්‍රියාපොතේ 12 වෙනි පරිච්ඡේදය කියවලා බලන්න. ජාකොබ් තමයි මුල්ම ප්‍රාණ පරිත්‍යාගී වෙන ගෝලයා ශ්‍රාවකයා. හිසකසා දාලා මරනවා ජෙරුසලමේදී. ජුවාම් තමයි ප්‍රාණ පරිත්‍යාගී නොවිච්ච බොහෝ වේදනා විඳ මහලු වයසේදී මැරෙන කෙනා. මගේ ප්‍රමාන්තයනි ඒ තැනදී ස්වාමින් වහන්සේ අද ඔබට කතා කරලා කියනවා. ජේසුත් එක්ක ඉන්න. ජේසු ඔබව ලෑස්ති කරනවා. ජේසුගේ කුසලානෙන් වෙන පාටි වලට ගිහලා සෙට් වෙන නෙමෙයි. ජේසුගේ කුසලානෙන් බොන්න. ජේසුගේ කුසලානෙන් බොන්න. ඔබ ලෑස්තිද? තිත්ත උනත් උන්වහන්සේගේ මගේ ප්‍රමාන්තයයි. ඒ කුසලානය ඔබ ජේසුට එයි කියන හැම වෙලාවෙම ජේසුගේ කුසලානෙන් ඔබ බොන්නේ. උන්වහන්සේට ඔබගේ කැමැත්ත දෙන හැම වෙලාවෙම ජේසුගේ කුසලානෙන් බොන්නේ. උන්වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ සැලැස්ම ඉද්දී හැමතිස්සෙම මතක තියාගන්න. මම ජේසුගේ කැමැත්ත මම ඉෂ්ට කරන්නේ. ඔබ හිර වෙලා ඉන්නේ. ඔබ ලොක්ඩවුන් වෙලා ඉන්නේ. ඔබ ප්‍රශ්න ගොඩක ඉන්නේ. ජේසුත් එක්ක ඉන්න. ඒක ඔබගේ ප්‍රශ්නයක් කරගන්න දෙපා. උන්වහන්සේ නිසා කියන තැන ඔබ උන්වහන්සේගේ කුසලානෙන් බොන්න. මගේ ප්‍රමාන්තන එක මහා දයාබර
ගැඹුරු අත්දැකීමක්. මහා දයාබර ගැඹුරු අත්දැකීමක්. ඒ වේදනාවයි ඔබ මාව මහිමයට අරගෙන යන්නේ. උන්වහන්සේ අවසානයේ සුවිශේෂ කතා කළා කියනවා. උන්වහන්සේ දැන් මේක දැක්කයින් පස්සේ දැන් ජුවාම් ජාකොබ් දෙපැත්තේ ඉන්නවයි කියලා අහන්න ආව ගමන්ම අනිත් අයට හොන්දටම ගිහිල්ලා හොත්තටම කේන්ති ගිහිල්ලා කියන්නේ ඊගදැත්තක කේන්ති වෙන චරිත බලන්න. වචනේ කතා කරලා කියනවා ඒත් ඔබ අතර එසේ නොවේ. නෑ පුතේ. ජුවාම් ඊට කලින් එක ගන්න. ඊට කලින් වචනේ ගන්න. අපට හැකියාව උන්වහන්සේට කිය ජේසුස් වහන්සේ මහා බර කුසලානේ ඊළඟ වගන්ති ගන්න. ඒත් මාගේ දකුණු පස්සේද ඊළඟ වගන්ති ගන්න. එවිට අනෙක් දස දෙනා ඒ අසා ජාකොබ් සහ ජෝහන් සමග අතිශයින් කෝප වූ. ඒ කියන්නේ මොන වගේ චරිත ටිකක්ද නැද්ද? වා දකුණු ඒ කියන්නේ ඔක්කොමලගේ ආසාව තියෙන්නේ දකුණු පැත්තේ වම් පැත්තේ ඉන්න. දැන් මේක මාක්තුමාට අනුව කෙලින්ම ඩිරෙක්ට් කාන්නේ. මේක තව සුවිශේෂක තියන්නේ සෙබදිගේ වයිෆ් මිසිස් සෙබදි. ඒ කියන්නේ එයාගේ අම්මව යවලා තමයි අස්සන්නේ. මගේ පුතාලා දෙන්නට දෙපැත්තේ තියන්න පුළුවන්ද කියලා නැද්ද? දැන් මේක ඒ කියන්නේ එයාගේ චරිත. මගේ ප්‍රමාණය මේක ලොකු ධෛර්යයක් අපිට නැද්ද? කියන්නේ අපි වගේමයි. කිසි වෙනසක් නැහැ. අපි වගේම චරිත පෘථග්ජන හෙන බාල්දු අප්පඝාත චරිත. ඒකනේ මරා ගන්න දන්නේ. අර දෙන්න දකුණු පැත්තට යන්න වම් පැත්තට යද්දි තාම අවබෝධ වෙලා නැහැ. ශුද්ධාත්මයන් ලැබිච්ච නැති නිසා. අධෛර්යයටපත් වෙන්න එපා. ඔබගේ චූටි ආසාවක් නැති අපිටත් තියෙනවා ඒ වගේ. පුංචි බයවල් ඇති අපිටත් තියෙනවා ඒ වගේ. අස්ථාවර තැන් ඇති අපිටත් තියෙනවා ඒ වගේ. අපි හැමෝම එකම බෝට්ටුවේ. හැබැයි ජේසුත් එක්ක ඉන්න. එහෙම ප්‍රශ්න වෙච්ච ගමන්ම බලන්න ජේසු කරන දේ ලස්සනම දේ. ඒකයි ජේසුගේ මම දාගේ ලස්සනම තැනක් මෙතන. වචන ගන්න. ජේසුස් වහන්සේ කියන්නේ. ජේසුස් වහන්සේ ඔවුන් තමන් වෙතට කැඳවා. ඔවුන් තමන් වෙතට කැඳවා. මෙසේ වදාළසේක. මගේ ප්‍රේමවන්තයනි අරගොල්ල දෙන්න දෙපැත්තේ ඉන්න හද්දි ජේසු ට්‍රැක් පැනලා කියලා දැනෙද්දි බැනලා එලවන්නේ නැහැ. ඊට පස්සේ අනිත් සෙට් එක මරා ගන්න යද්දි වැඩක් නැහැ කියලා අර දේවමාලිගාවේ වෙළඳුන් එලව වගේ එලවලා දාන්නේ නැහැ. ජේසු දයාබර විකත කර ගන්නවා. ඒ දුර්වලකමට ආදරය කරනවා. ජේසු තේරෙනවා පුතේ මගේ දුවේ ඔබගේ අරගෙන ඔබගේ දුබලකම අපේ තියෙන බැරිකම් අබ්බඝාතකම් උනාසේ දන්නවා. එකම උත්තරේ උනාසේ ලං කර ගන්න එක. උනාසේ ලං කරගෙන කියනවා විජාතීන් අතර එහෙම නෙමෙයි. විජාතීන් අතර ආණ්ඩුකාරයන් වශයෙන් සම්මත වූවන් ඔවුන් කෙරෙහි ආධිපත්‍ය පවත්වන බවත් ඔවුන්ගේ ප්‍රධානීන් ඔවුන් කෙරෙහි බලය පාන බවත් ඔබ දන්නවය. එහෙත් ඔබ අතර එසේ නොවේ. ඔබ අතර ප්‍රධානියා වන්නට කැමති යමෙක් ඇද්ද? ඔහු ඔබගේ සේවකයා විය යුතුය. ඔබ අතර ස්වාමියා වන්නට කැමති යමෙක් ඇද්ද? ඔහු සියල්ලන්ගේ දාසයා විය යුතුය. කුමක් හේින්ද මනුෂ්‍ය පුත්‍රයාණන් නොවද වැඩියේ සේවය ලැබීමට නොව සේවය කිරීමටය. බොහෝ දෙනා උදෙසා මිදීමේ මිලයක් වශයෙන් සිය දිවි පිදීමටය. මගේ ප්‍රේමාන්තයනි එනිසා තමුන්ට තමුන්ගේ අනාරක්ෂිතකම් එක්ක බයේ තමුන්ව පරිස්සම් කරනවට වඩා අනිත් අය වෙනුවෙන් ජීවිතය දෙන්න පටන් ගමු. ඒක හැබැයි ඔබට තනියම නම් කරන්න බෑ. ඔබගේ ශක්තියෙන් කරන්න බෑ. අනාගන නාගන්නවා විනාශ කරගන්නවා තවත් වාල කරනවා ස්ට්‍රෙස් වෙලා ආතතියෙන් වලට ගිහින් ජේසුත් එක්ක ඉන්න. ජේසුත් එක්ක ඉඳලා ශක්තිය ජේසු කියා දෙයි. දවසින් දවස කියා දෙයි. පියවරෙන් පියවර එකපාර නෙමෙයි ජෙරුසලම ලං වෙදී තමයි මේවා කියා දෙන්නේ. ඔබටත් කියා දෙයි ඔබ ඔබගේ ජීවිතේ පූජා කරන්න ඕන විදිය. ඒ නිසා ජේසුත් එක්ක ඉඳලා ඉගෙනගෙන ජේසුත් එක්ක සරලව ඒ ගමන යමු. ජේසුගේ පාත්‍රයෙන් බොන්නට ඕන බව කවදා හරි ඒකෙන් බිය බොන්නට ඕනමයි කියන එක අයිති කරගෙන උන්වහන්සේට ජීවිතේ පූජා කරලා යාඥා කරමු ප්‍රේමාන්තයනි.